හොඳයි සදහවතුනි අපි සූදානම් වෙන්නේ උතුම් ශ්‍රී සද්ධර්ම දේශනාව ආරම්භ කරන්නට සියලු දෙනාම සාදුනාද පවත්වමින් සද්ධර්ම දේශනාවට ඇහුම්කම් දීම සඳහා සූදානම් වෙමු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. කාරුණික ශ්‍රද්ධාකාමී පින්වතුනි, අද මේ සවස් යාමේ ලංකාවේ වේලාවෙන් නම් ටිකක් සවස් යාමය. නමුත් ජපානයේ දැන් වේලාව රාත්‍රී 7:35 විතර වෙලා. ඉතින් මේ වෙලාවේ මේ සජීවීව අපේ Facebook නාලිකාව ඔස්සේ මේ සද්ධර්ම දේශනාව සිද්ධ කරන්නට යෙදුන උතුම් ආරාධනාවක් පිරිමහල දීමක් වශයෙන් මේ පින්කමේ අරමුණ හේවා විතාරණ මහා විද්‍යාලය අවුරුදු 123කට කලින් ඒ කිව්වේ 1898 දී ශ්‍රීමත් අනගාരിക ධර්මපාලතුමා විසින් තම පියාගේ ධන පරිත්‍යාගයෙන් දෙමාපිය නාමයෙන් ආරම්භ කරපු විද්‍යාලයක්. එනිසාවෙන් සෑම වර්ෂයකම එම විද්‍යාලයේ සැප්තැම්බර් මාසේ 17 වෙනිදා එනම් අද දවසේ දානමය පින්කමක් සහ ගුණ සමරු වැඩසටහනක් පාසලේ මේ ඉතිහාසය තුල අඛණ්ඩව සිද්ධ කරගෙන එනවා. නමුත් කොරෝනා වසංගතය නිසා අනගාരിക ධර්මපාලතුමාගේ 157 වන ජන්මදින සැමරුම සිද්ධ කරන්නට ඒ ආකාරයෙන් පෙරවසරවල විදියට සිද්ධ කරන්නට අවස්ථාවක් ලැබුණේ නැහැ. නමුත් මේ විදියට සද්ධර්ම දේශනාවක් සිද්ධ කරලා ඊට අමතරව ඊටාම උතුම් පින්කමක් තව සිද්ධ කරනවා. බොරැල්ලේ රිජ්වේ ආර්යා ළමා රෝහලට කොරෝනා රෝගී දරුවන්ට ප්‍රතිකාර කිරීමට අවශ්‍ය කරන රුපියල් ලක්ෂ 3ක් පමණ වටින වෛද්‍ය උපකරණ ඒ රෝහලට පරිත්‍යාග කරන්නත් කටයුතු සූදානම් කරලා තිබෙනවා. මේකේ මූලිකම අරමුණ තමයි අභාවයටපත් අපවත් වී වදාළ ශ්‍රීමත් අනගාരിക ධර්මපාල ශ්‍රීමතානන්ත ඇත්තටම සිරි දේවමිත්ත ස්වාමීන්ද්‍රයාණන් වහන්සේට පින්පෙත් අනුමෝදන් කිරීම. මේ පින්කම සංවිධානය කරන්නේ සදහවත් ගරු විදුහල්පතිතුමන් ඇතුළු ආචාර්ය මණ්ඩලය, ශිෂ්‍ය දරුවෝ, ආදි ශිෂ්‍යයින්, දෙමව්පියන් සහ අනගාരിക ධර්මපාල පදනම තමයි මේ උතුම් පින්කම සංවිධානය කරන්නේ. මේ කාලේ ඉතාලියේ මොදෙනා විහාරස්ථානයේ වැඩ සිටින අපේ කල්යාණ මිත්‍ර ශාස්ත්‍රපති පඬිත හත්තක විජිත ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ අපේ සහෝදර ස්වාමීන් වහන්සේ කෙනෙක් අපිට කතා කරලා ආරාධනාවක් සිදු කළා. මේ ආකාරයට ශ්‍රීමත් අනගාരിക ධර්මපාලතුමා වෙනුවෙන් ගුණානුස්මරණ ධර්මදේශනාවක් සිද්ධ කරලා දෙන්නට කියලා අපේ දුවදරුවන්ට සහ අපේ විදුහල්පතිතුමා ඇතුළු ආචාර්ය මණ්ඩලයටත් සෙසු මේ පින්කමට සම්බන්ධ වෙන අයටත්. ඉතින් අපේ
ස්වාමීන් වහන්සේත් එක්ක තිබෙන සම්බන්ධකම, කල්යාණ මිත්‍රත්වය, සහෝදරත්වය නිසා උන්වහන්සේට ලබා දෙන කාරුණික අනුග්‍රහයක් ලෙස සලකලත් ඊළඟට අපි හැමදාමත් හදවතින්ම අනගාരിക ධර්මපාල ශ්‍රීමතානන්ගේ ශ්‍රී නාමයට අපිට සිහියට නැගෙන හැම වෙලාවකම හදවතින්ම ගරු කරන නිසාත් එතුමා වෙනුවෙන් කෙරෙන උතුම් පින්කම නිසාත් මේ පින්කම කරලා දෙන්න ඕන කියන සිතුවිල්ල අපිට ආවා. නැත්නම් අද දවස මා බොහෝම කාර්යබහුල දිනයක්. බුද්ධ පුතුන් මුහුණු පොත ඔස්සේ සද්ධර්ම දේශනාවක් පවත්වලා ඊට අමතරව තවත් බොහෝ කටයුතු දවස පුරා සිද්ධ කරලා හිටියත් මේ පින්කමත් කරලා දෙන්න ඕනි කියලා මා කල්පනා කරේ ඒ ඔය කාරණා මත. ඉතින් අනගාരിക ධර්මපාලතුමා වගේ උත්තමයෙක් අපේ ලක්දිව පහළ නුණා නම් මිට අවුරුදු 157කට කලින් අද වගේ දවසක නොයිපදුනා නම් සමහර විට අද දඹදිව උතුම් බුද්ධ ගයාව අද පවතින තත්වයෙන් නොපවතින්නට ඉඩ තිබුණා. ශ්‍රීමත් අනගාരിക ධර්මපාලතුමා කියන උත්තමයා අද වගේ දවසක නොයිපදුනා නම් සමහර විට ලංකා බුද්ධ ශාසනයේ, ලංකා සංස්කෘතියේ, සිංහල සමාජයේ අද දකින්ට ලැබෙන යම් සාරයක්, යම් ගුණයක් තියෙනවා නම් ඒවා ඒ විදියට නොතිබෙන්න උනත් ඉඩ තිබුණා. මොකද හේතුව දඹදිව බුද්ධ ගයාව හින්දු භක්තිකයින්ගෙන් බෞද්ධ ජනතාව වෙත එය පවරා ගැනීම සඳහා, එය ලබා ගැනීම සඳහා අනගාരിക ධර්මපාල ශ්‍රීමතානන් සිද්ධ කරපු මෙහෙවර ලංකාව තුළ සැබෑ බෞද්ධ සංස්කෘතියක්, බෞද්ධ ආධ්‍යාත්මයක් ගොඩනංවන්නට 19 වන සියවසේ අගභාගෙත් 20 වන සියවසේ මුල් භාගයෙත් එතුමා සිද්ධ කරපු මෙහෙවර අපිට කවදාවත් අමතක කරන්නට පුළුවන් කමක් නැහැ. මම අද මේ ධර්ම දේශනාවේදී අපේ දරුවන්ට විශේෂයෙන්ම අනගාരിക ධර්මපාලතුමා කියන උතුම් ගුණවත් ජාතික වීරයාණන්ගේ ආධ්‍යාත්මික මඟ පෙන්වන්නාගේ ජීවිතයේ තිබිච්ච වටින ලක්ෂණ කීපයක් ගෙනහැර දක්වලා අප එතුමාගේ ගුණය අනුස්මරණය කරනවා නම් අපි කළ යුතු දේ මොකක්ද කියන එක ගැන ඔබත් එක්ක සාකච්ඡා කරන්නට හොඳයි කියලා මා පුද්ගලිකව කල්පනා කරා. දැන් අද අපට පේනවා ලංකාවේ මේ පසුගිය අවුරුදු 10 තුල ලොකු දේශප්‍රේමී සිතුවිලි සහිත, ජාතිකාභිමානය සහිත, ආගමික භක්තිය සහිත විශාල පිරිසක් ලංකාවේ අලුත් තරුණ ප්‍රජාව අතර බිහි වෙමින් තියෙනවා, නිර්මාණය වෙමින් තිබෙනවා. එහෙම පිරිසක් විශේෂයෙන්ම LTT ත්‍රස්තවාදීන් පරාජයට පත් කරලා ලබපු යුද ජයග්‍රහණයෙන් පස්සේදී විශාල පිරිසක් අපි දකිනවා ජාතිය, ආගම, සංස්කෘතිය වැනි මාතෘකා මත ලියන කියන දේවල්, හදන සංවිධාන, ගොඩනගන ව්‍යාපෘති රාශියක් අපි දකිනවා මෑතක විශාල උද්‍යෝගයකින්. හැබැයි ඒ හැදිලා තිබෙන දේශප්‍රේමී
ජාතිහිතයිසි ශාසන මාමක බව පෙනෙන ඒ සංවිධානවල හරය පිළිබඳව මදය පිළිබඳව අරටුව පිළිබඳව පුද්ගලිකව මට යම්කිසි ආකාරයකට තිබෙන්නේ ප්‍රසාදයක් නොවන බව සිහිපත් කරන්නට ඕන. මොකද දර්ශනයක් නැති, දැක්මක් නැති, සම්මා දිට්ඨියක පිහිටපු නැති අපේ දේශප්‍රේමී හෝ ජාතිහිතයිෂී හැඟීම් බොහෝ වෙලාවට ඊටාම මුග්ධ ජාතිවාදී ගෝත්‍රික තත්වයකට අපිව ගෙන ගිහිල්ලා සමාජය යම්කිසි ආකාරයකට අනතුරක් කරා ගෙනියන්න උනත් ඉඩ තියෙනවා. මොකද ජාතිකත්වය ගැන හැඟීම, දේශප්‍රේමීත්වය, ආගම් පිළිබඳව තියෙන හැඟීම, ඒ හැඟීම් ගත්තොත් හරිම සියුම්, හරි බලගතු, හරි සංවේදී හැඟීම්. ඒවා හරි පැත්තට ගියොත් හරි, වැරදි පැත්තකට මෙහෙව්වොත් රටක් ලෝකයක් වනසන්න වුණත් ඔය හැඟීම් වලටම පුළුවන් කමක් තිබෙනවා. උදාහරණයක් විදියට කිව්වොත් දැක්මක් අවබෝධයක් නැති ජාතික හැඟීම් කෙනෙකු තුල ඇති වුණොත් ඒ අදූරදර්ශී අඥාන ස්වභාවයකින් ඇති කරගනු ලබන ඒ ජාතික් මාමක හැඟීම් නිසා කෙනෙකු උග්‍ර වියරු ජාතිවාදියෙකු බවට පත්වීමේ සමහර විට සෙසු ජාතීන් තලාපෙලා දමන, විනාශ කර දමන, සහ මුලින්ම මර්ධනය කර දමන මට්ටමටම පත්වීමේ අවකාශයන් තියෙනවා. අනිත් එක ඔය මනෝභාවය ගත්තොත් ඕක හරිම දේශපාලනිකව වුණත් මිනිසා රැවටීමකට ලක් කරන්න පුළුවන්, වංචාවකට ගොදුරු කරවන්නට බොහොම අවස්ථාවක් තිබෙන බරපතල හැඟීමක් බවත් අපි තේරුම් ගන්න ඕන. ඔය හැඟීම කො සරල හැඟීමක් නෙමෙයි. ජාති මාමකත්ව හැඟීම්, දේශප්‍රේමීත්වය, ආගම් පිළිබඳව තිබෙන ඒ ලැදියාව පිළිබඳව ඒ හැඟීම්, ඒවා සරල හැඟීම් ලෙස නොගත යුතුයි. ඒවා බලගතු සිතුවිලි. දැන් හිට්ලර් වගේ කෙනෙකුට ඒ ශ්‍රේෂ්ඨ පිරිසිදු ආර්ය ජාතියක් පිළිබඳව ඇති කරගත්ත ඒ වියරු අඥාන ජාතිමාමකත්වය තමයි දෙවනි ලෝක මහා සංග්‍රාමයේ මූලය වුණේ. ලක්ෂ ගණනක් මිනිස්සු මරණයට පත් වුණා. ගෑස් කාමරවල පුච්චල වද දීලා කාන්තාවෝ දරුවෝ මරලා දැම්මා. එහි මූලය හොයන් ගියොත් එතන තිබුණේ දේශප්‍රේමීත්වය, ජාතිමාමකත්වය, ඒ වගේ දේවල්. ඒකම ඔබට කිව්වේ ඔය හැඟීම සිහි කල්පනාවෙන් පාවිච්චි කරොතින් එක රටක් සමාජයක් ගොඩනගන්නට වගේම ඒ වගේම රටක් ලෝකයක් වනසන්න වුණත් ඔය හැඟීමේ දෙපැත්තක් තියෙනවා. ඔය ඇත්තටම ඔය සිතුවිල්ල එක්ක වැඩ කරන එක අර පැරණි කියමන මට මතක් වෙනවා.
දැලි පිහියෙන් කිරි කනවා වගේ දෙයක්. සමහර විට කිරි ටික කන්න පුළුවන් වෙයි. සමහර විට කට මූණ දිව ඔක්කොම කැපිලා එයාගේ ජීවිතේ ඉවර කරන්නත් පුළුවන් වෙයි. හැබැයි ශ්‍රීමත් අනගාരിക ධර්මපාලතුමා 19 වන සියවසේ අගභාගයේ එතුමන් විශේෂයෙන්ම මේ ජාතිකත්වය පිළිබඳව ශාසන මාමකත්වය පිළිබඳව ඒ හැඟීම් උද්දීපනය කරමින් ලංකාවේ සිද්ධ කරපු මෙහෙවර තුල එතුමාට තිබුණු පදනම අපි හොඳට තේරුම් ගන්න ඕන. එතුමා කටින් තද සරපරුස ආකාරයට යම් යම් දේවල් ප්‍රකාශ කළත් එතුමා තථාගත ශ්‍රී සද්ධර්මයෙන් ජීවිතය පිළිබඳව යථාර්ථය ඒ වගේම ගැඹුර හොඳට අවබෝධ කරගෙන ඉඳපු කෙනෙක් නිසා එතුමන් ජාතිය ආගම සංස්කෘතිය මේවා ආරක්ෂා කරගන්නට අපට මඟ පෙන්නුවේ උමතුවකින් හෝ වෙනත් ජාතීන්ගේ සාර්ථකත්වයට එරෙහි ඊර්ෂ්‍යාවකින් නොවන බව මෙහිදී අපිට මුලින්ම තේරුම් ගන්නට වෙනවා. එතුමාගේ ජාතික හැඟීම ආවේ සෙසු ජාතියක සාර්ථකත්වයට එරෙහි ඊර්ෂ්‍යා සහගත බවකින් යුක්තව නෙමෙයි. මොකද එතුමාට එහෙම චෛතසික එන්න පරිසරයක් එතුමා පුද්ගලයෙක් විදියට එතුමාගේ පෞල් පරිසරයවත් නැහැ. එතුමා මීට අවුරුදු 157කට කලින් උපදින්නේ බලවත් ව්‍යාපාරයක් කිමි කොළඹ අගනගරයේ බ්‍රිතාන්‍යයන්ගේ නිවෙස්වලට පවා අවශ්‍ය කරන ගෘහ උපකරණ ඇතුළු නිෂ්පාදන අලෙවි කරන ලොකු ව්‍යාපාරයක අයිතිකරුවෙකුගේ පුතෙක් විදියට ඒ ඩොන් කරෝලිස් සමාගමේනේ ඒ තමන්ගේ පියාගේ හේවා විතරණ මැතිනිය මෞතුමිය කරගෙන ගොළු ව්‍යාපාරික පවුලක අය විදියට තමයි මේ ලෝකෙට ධර්මපාලතුමා උප්පත්තිය ලබන්නේ. ඒගොල්ලෝ ලංකාවේ හිටපු බලගතු ව්‍යාපාරික පවුලක්. බලගතු ව්‍යාපාරික පවුලක්. අනිත් එක විශාල ඉඩම් හිමියෝ. දැන් මගේ ගම මාවරල අපේ මොදනා විහාරස්ථානයේ වැඩ ඉන්න අපේ විජිත සායනහන්සේ වැඩ සිටින මේ කාලේ විහාරස්ථානයේ නායක හාමුදුරුව අපේ පූජනීය මෙදේරිපිටියේ ශාස්ත්‍රපති පණ්ඩිත විමල රතන සහෝදර සායනහන්සේලාගේ ගම අපේ ගම තාම ආසන්නයේ තියෙන්නේ. දැන් අපේ මාවරල කියන ගමේ අනගාരിക ධර්මපාලතුමාට අක්කර දහසක විශාල තේවත්තක් තිබිලා තියෙනවා. අදටත් ශ්‍රීමත් අනගාരിക ධර්මපාලතුමා අපේ ගමට ආවට පස්සේ මාවරලට ආවට පස්සේ ඉඳපු ඒ උඩ බංගලාව කියලා ඒ බංගලාව එතුමා ඉඳපු උඩ බංගලාව කියලා අදටත් අඳුන්වන්නේ ඒක. එය පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුක්ත තැනක් ලෙස සංරක්ෂණය කරනවා. එතකොට අනගාരിക ධර්මපාලතුමාගේ පෞල් පසුබිම ගත්තොත් නැති බැරි කමට තම ජාතිය ආගම සංස්කෘතිය පිළිබඳව
අදහස් ඇති කරගෙන සිතුවිලි ඇති කරගෙන එය මේ බඩවියත රැකගන්න තියෙන දවසේ කීයක් හරි හොයාගන්න තියෙන ව්‍යාපෘතියක් ලෙස එතුමා දේශප්‍රේමියෙක් හෝ ජාතිමාමකයෙක් හෝ එවැනි කෙනෙක් බවට පත් උනේ නැහැ. එතුමා දොන්කරෝලිසා සමාගමේ ඩිරෙක්ටර් බෝඩ් එකේ අධ්‍යක්ෂක මණ්ඩල සමාජිකයෙක්. එතුමාගේ මවගෙන් පියාගෙන් එතුමා කරන සමාජ ශාසනික කටයුතු වලට එතුමට ලැබිච්ච පුද්ගලික ධනය එතුමා මහා පරිමාණයෙන් යොදවලා තියෙනවා. දැන් අපේ හේවා විතරණ පාසල වුණත් ආදරණීය අම්මා තාත්තගෙන් විශේෂයෙන් පියාගෙන් ලැබුණු ධනයෙන් අම්මා සහ තාත්තා වෙනුවෙන් තමයි ඒ පාසල පවා එතුමා හැදුවේ. එතකොට අනගාരിക ධර්මපාලතුමා හදපු ඉස්කෝලේ එතුමාගේ අම්මා තාත්තා නමින් මාවරලේ පන්සල මල්ලිකාරාමේ මගේ ගමේ පන්සල ඒ මව් වෙනුවෙන් එතුමාගේ මව්ගේ නමින් හදපු විහාරස්ථානයක් ඒ නම් වෙලා තියෙන්නේ මල්ලිකාරාමේ කියලා ඒකයි. එතුමා එහෙම තමන්ගේ ධනයෙන් පන්සල් හදලා තියෙනවා පාසල් හදලා තියෙනවා. එතකොට අපේ දරුවෝ හේවා විතරණ විද්‍යාලේ දරුවෝ ඔළුවට ගන්න ඕන දේ තමයි අනගාരിക ධර්මපාලතුමා තමන් සාර්ථක වෙලා තමන් යම් ආර්ථික ශක්තියක් ඇතුව තමන්ගේ රටට භෞතික දේවල් දායාද කළා. තමන්ගේ අම්මා තාත්තගෙන් ලැබිච්ච දේවල් වලිනුත් තමන්ගේ රටට සහ ඊළඟ පරම්පරාව ගොඩනංවන්න අවංක දායකත්වයක් මේ Facebook වල ඒ කාලේ Facebook තිබුණේ නැහැ. Facebook වල අද ෂෙයා කර ඉන්න එක දේශප්‍රේමී කියලා ළමයි හිතනවා නම් මොකක් හරි පෝස්ට් එකක් හදලා දවස ගානේ ඒක කොට ඉන්න එක නම් දේශප්‍රේමී කියලා හිතන්නේ ළමයි තේරුම් ගන්න අනගාരിക ධර්මපාලතුමා දේශප්‍රේමියෙක් ලෙස කළේ ඇත්තටම තමන්ගේ රටේ ඊළඟ පරම්පරාව ගොඩනංවන්න පුළුවන් අධ්‍යාපනයක් තනන්න ඕනි කියන අදිෂ්ඨානයෙන් වැඩ කරපු දූරදර්ශී මිනිසෙක් කියන එක තේරුම් ගන්න. මොකද දැනුම නැති ජාතිය, කුසලතා නැති ජාතිය, විනය නැති ජාතිය අපේ ධර්මයෙන් එක සඳහන් කළොත් බාහු සච්ඡංච සිප්පංච විනයෝච සුසික්ඛිතෝ දැනුම කුසලතා සහ විනය ඔය තුන තුලින් දියුණු නොවුණු ජාතියක් කවදාවත් ලෝකේ බලවත් ජාතියක් වෙන්නේ නැහැ. එතකොට අනගාരിക ධර්මපාලතුමාගේ ඔබගේ පාසල වැනි එවැනි තැන් හදපු එකේ සහ අනිත් අය පොළඹවල හදවපු එකේ මූලිකම අර්ථයක් තමයි එතුමාගේ උතුම් ජාතික මෙහෙවරේ සාසනික මෙහෙවරේ අපේ ඊළඟ පරම්පරාව දැනුමෙන් කුසලතාවයෙන් විනයෙන් යුක්ත පිරිසක් බවට පත් කරන එක. ඒක එතුමාගේ දර්ශනයේ තිබිච්ච හරයේ වටිනම දෙයක්. ඒකයි කාන්තාවන්ට දරුවන්ට උගන්වන්න ඕනි කියන මතවාදය. ඒකට පදනම හම්බුණා අතිපූජනීය හික්කඩුවේ සුමංගල නායක හාමුදුරුවන්ගේ ඇසුරෙන්. ඒ වගේම අතිපූජනීය මිගෙට්ටුවත්තේ ගුණානන්ද මහා ස්වාමින් වහන්සේගේ ඇසුරෙන් ඒක එතුමට ලැබුණා ඒ දැක්ම. ඊට අමතරව බ්ලැවට්ස්කි මැතිනිය ඊළඟට හෙන්රි ස්ටීල් ඕල්කට් තුමා වගේ ඒ වගේ ශ්‍රේෂ්ඨ ධනවත් මිනිස්සුන්ගේ දායකත්වය අරගන්ට පුළුවන්කම ලැබුණු නිසා තමයි
ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමාට මහා මෙහෙවරක් අපේ රට තුළ විශේෂයෙන්ම අධ්‍යාපන ශාස්ත්‍රයට කරන්නට පුළුවන්කම ලැබුණේ. ඉතින් අද ගත්තොත් වර්තමානය හරිම ඛේදජනක තත්වයක් තිබෙන්නේ මේ වසංගතයත් එක්ක බිඳ වැටෙමින්ම තියෙන්නේ අධ්‍යාපනය. මම මේ වැඩ ඉන්නේ ජපානයේ. ඇත්තටම ජපානයේ පාසල් වහලා නැහැ. ජපානයේ පාසල් පද්ධතිය තාම සුළු කාලයයි අර මුලින් ආපු තැති ගැනීමත් එක්ක වහලා දාලා තිබුණා චූටි කාලයක්. නමුත් ඔවුන් වහාම පාසල් පද්ධතිය විවෘත කරගත්තා. ඉතින් අදටත් ජපානයේ පාසල් පද්ධතියේ කටයුතු අධ්‍යාපන කටයුතු එකක්වත් නවත්තලා නැහැ. ඔවුන්ට ඒකට තව හේතු තියෙනවා. මොකද හේතුව ළමයි ඉස්කෝලේ නොගිහින් ගෙදර තියලා අම්මලට වැඩට යන්න බෑ. මොකද මේ හැමෝම රස්සාවක් කරන්න ඕනේ ජීවත් වෙන්න. ඒ නිසා පාසල් ආරම්භ කරන්න ඕන. දැන් ලංකාවේ තියෙන සංස්කෘතිය එක්ක අර වැඩිහිටියෝ විශාල ප්‍රමාණයක් ගෙදර ඉන්න නිසාත් ළමයිව බලන්න අය ඉන්න නිසාත් ඔය ආදී කාරණා මත අපේ පාසල් පද්ධතිය විවෘත කර ගැනීම සම්බන්ධව තාම විධිමත් භාවයක් අපි දකින්නේ නැහැ. හැබැයි මේක මා හිතන්නේ අපි ජාතියක් විදියට කරන විශාල අපිට හානියක්. අපේ පාසල්වල විශේෂයෙන්ම O level පන්තිවල A level පන්තිවල දරුවෝ විශේෂයෙන්ම ඉක්මනින්ම පාසල වෙත පැමිණීම පාසල් පද්ධතිය තුළ ඒගොල්ලොන්ගේ අධ්‍යාපන කටයුතු ආරම්භ කිරීම අතිශයින්ම අත්‍යවශ්‍ය කරුණක් වෙනවා. නැත්තම් ජීවිතේ අවුරුදු 2-3කින් පස්සට යනවා කියන එක සෙල්ලමක් නෙමෙයි. අපේ දැනුම තුලයි ඒ පස්සට යන්නේ. අපේ කුසලතා දියුණු කරගන්න, අපේ වෙනත් හැකියාවන් දියුණු කරගන්න තියෙන අවස්ථාව තුල අපි පස්සට යනවා. එතකොට මේ අනගාരിക ධර්මපාලතුමා වගේ උත්තමයෝ බලාපොරොත්තු වුණු ඒ ජනතාව, ඒ ජාතිය නිර්මාණය වෙන්නේ නැහැ ගෙවල් වලට වෙලා මේ ඔන්ලයින් වලින් ඉගෙන ගන්න යෑමෙන් ඒ අවශ්‍ය කරන ඥානය කුසලතාවය දියුණු කරගන්න බෑ. ඒක තමයි ඇත්ත. මොකද ඒක මේ මුල් අවුරුදු 13 කියන්නේ ළමයෙක් පන්ති කාමරයක ඉගෙන ගන්න ඕන. අවුරුදු 5 ඉඳලා අවුරුදු 18ක් වෙනකන් පන්ති කාමරයක ඉගෙන ගැනීම, ගුරුවරයෙක් අභ්‍යස ඉගෙන ගැනීම ඒක අතිශයින් වැදගත්. එහෙනම් මම අපේ දූල පුතාලටත් යෝජනා කරනවා මොකක් හරි වැඩපිළිවෙලක් ආරම්භ වුණොත් පාසල් පද්ධතිය විවෘත වෙන්න අනිවාර්යෙන්ම දූල පුතාලා O level කරන A level කරන දරුවෝ අනිවාර්යෙන්ම පාසලට ඇවිල්ලා දැඩි විනයක් පවත්ව ගන්න ඕන. පුතාලා විශ්වාස කරන එකක් නෑ. මම මේ රටේ අතටම ජපන් භාෂා පාසලකට යනවා මේ කාලේ සතියේ දවස් 5ෙම. උදේ 7ට මම පන්සලෙන් පිටත් වුණාම 7:00 වෙනකොට පිටත් වුණාම මං ආපහු දවල් 1:00ට විතර තමයි පන්සලට එන්නේ. භාෂා ඉස්කෝලයක් මෙහි තියෙන නිහොන්ගෝ ගක්කෝ කියලා. ජපන් භාෂා ඉස්කෝලේ. ඒ ඉස්කෝලේට මම යනවා. තව ළමයි එනවා. තේ පැය ගානම ඉස්කෝලේ ඇතුලේ මම මාස්ක් 2ක් දාගෙන ඉන්නවා. පැයකට විතර සැරයක් වතුර පොඩ්ඩක් බොන්න ඈතට චුට්ටක් වෙලා මූණ පැත්තට හරවගෙන මාස්ක් එක චුට්ටක් එක තප්පර 2-3කට පහලට දානවා මිසක මොන හේතුවක් නිසාවත් මාස්ක් එක නිකටවත් බෙල්ලෙවත් දාගෙන ඉන්නේ නැහැ. මේ රටේ ළමයි එහෙම කරන්නේ නැහැ. ඒ ළමයි දැඩි විනේ ඉන්නවා ඒකට අදාළ. ඒ හින්දා තමයි පාසල් ඇතුලේ මේ රෝග ව්‍යාප්තියක් නැත්තේ. මෙහි වැක්සින් එකක් දෙනවා. මෙහි තියෙන
ෆයිසර් කියන එන්නත දරුවන්ට ලබා දෙනවා. ඒක දරුවන්ට දීමට සුදුසු. ඒ කියන්නේ හැම එකේම ප්‍රශ්න තියෙනවා හැම එන්නතකම. නමුත් 80%ක් හරි දරුවෙකුට දුන්නට කමක් නැහැ කියලා එකඟ වෙන්න පුළුවන් එන්නත ෆයිසර් එන්නත කියන එක. ඒ එන්නත මේ රටේ දරුවන්ට ලබා දෙනවා. අවුරුදු 12ට වැඩි දරුවන්ට මෙහි ටික දැන් ලබා දෙමින් යනවා. ඒ මොකද හේතුව? මේගොල්ලෝ දන්නවා දැනුම නැති වුණොත් අවුරුදු 2-3ක් දැනුමෙන් වියුක්ත වෙලා හිටියොත්, කුසලතා ඇති කරන ක්‍රම වැඩවලින් වියුක්ත වෙලා හිටියොත්, පාසල තුල ගොඩනගන විනයෙන් අයින් වෙලා හිටියොත් ඒක යාගේ මුළු ජීවිතේටම බලපානවා කියලා. ඔය දුර අනගාരിക ධර්මපාලතුමා දැක්කා. ඊට පස්සේ ඔය දුර දැක්කේ කන්නංගර මැතිතුමා. ඒකයි මහා විද්‍යාල සංස්කෘතියක් ඇති කරලා අපේ රටට නිදහස් අධ්‍යාපනය ලබා දෙන්න ඕන හැමෝටම කියලා. තුමා මැතිවරණෙනුත් මිනිස්සු පරද්දලා තියෙනවා. නමුත් ඒ කරපු මෙහෙවර ළමයි හින්දා තමයි ඒගොල්ලෝ දුර දැක්කා. අපි ඉගෙන ගත්තේ නැතොත් අපි ඉවරයි කියන එක. අපි විභාග සමත් වෙන මට්ටමට දැනුම නැති වුණොත්, අපිට ලෝකෙත් එක්ක යන්න පුළුවන් දැනුම නැති වුණොත් අපි ජාතියක් විදියට ඉවරයි කියන එක දුර දැක්ක මිනිස්සු. ඒකයි ඒගොල්ලෝ හාමුදුරුවරු උනන්දු කරලා පන්සල් වලට තියෙන ඉඩම් වල ඉස්කෝල හදෝලා අනගාരിക ධර්මපාලතුමාගේ මෙහෙයවීම, මිගෙට්ටුවත් හාමුදුරුවන්ගේ, සුමංගල හාමුදුරුවන්ගේ මෙහෙයවීම නිසා ගම්වල හාමුදුරුවරු පන්සල් වලට තිබිච්ච ඉඩම්, ගම්වල අත්තම්මලා සියලා තමන්ගේ පුද්ගලික ඉඩම්, එහෙනම් ඊළඟ උන්ටවත් අකුරු සාත්‍රය ඉගෙන ගන්න ඉස්කෝලයක් හදපල්ලා කියලා දුන්නා. එහෙම ඒගොල්ලෝ දුර දැකලා ගොඩනගපු පාසල් පද්ධතිය හින්දා තමයි අපි වගේ පරම්පරාවක් ලංකාවේ බිහි වුණේ ළමයි. එහෙනම් අපේ ළමයි හොඳට තේරුම් ගන්න ඕන අනගාരിക ධර්මපාල ශ්‍රීමතානන්ගේ ගුණ සිහි කරද්දී තමනුත් කවදා හරි දවසක හොඳට ඉගෙනගෙන මේ නූතන ලෝකෙට ගැලපෙන අධ්‍යාපනය ලබාගෙන, භාෂා ඥානය ලබාගෙන, ආර්ථිකයෙන් ඊටාම පොහොසත් වෙලා තමන් වගේ අමාරුවෙන් උඩට එන්න වීරිය කරන දරුවන්ට ඉගෙන ගන්න ක්‍රමවේද හදන්න ඕන. අධ්‍යාපනයට උදව් කරන්න ඕන. ඉස්කෝලයක් හදලා දෙන්න පුළුවන් නම් හිරගෙවල් ළමයි මතක තියාගන්න 10ක් 12ක් වහන්න ඔබ දායක උනා වගේ. කවදා හරි දවසක හිතන්න පාසලක් හදලා දෙනවා කියලා. අඩුම දුප්පත් පිටිසර ගමක ඉස්කෝලයකට මම කොහොම හරි පොහොසත් වෙලා මම ශාලාවක් හරි විද්‍යාගාරයක් හරි මං හදලා දෙනවා කියන අදිෂ්ඨානේ හේවා විතරණ විද්‍යාලේ ඉගෙන ගන්න දරුවන්ට ඇති වෙන්න ඕන. අනගාരിക ධර්මපාල ශ්‍රීමතානන්ගේ පාසලේ ඒ ආශිර්වාදයෙන් ඉගෙන ගන්න දරුවෝ ගාව එවැනි හැඟීම් ඇති වෙන්න ඕනි කියන එක තමයි මම පුද්ගලිකව විශ්වාස කරන්නේ. ඊළඟට හරි වැදගත් දෙයක් ධර්මපාලතුමාගේ චරිතයෙන් අපිට ගන්න තියෙනවා. අනගාരിക ධර්මපාලතුමා හෙන්රි ස්ටීල් ඕල්කට් තුමාගේ ඉංග්‍රීසියෙන් පවත්වපු දේශනා සිංහලට පරිවර්තනය කරනකොට එතුමාගේ වයස අවුරුදු 16යි. එතකොට අපේ දූල පුතාලා තේරුම් ගන්න ඕන, අපේ දරුවෝ තේරුම් ගන්න ඕන අනගාരിക ධර්මපාලතුමා අවුරුදු 16 වෙනකොට කොච්චර භාෂා ඥානය ප්‍රගුණ කරන් තිබුණාද. එහෙනම් මම අපේ දරුවන්ට ආදරෙන් කියන්නේ ඕගොල්ලෝ අනගාരിക ධර්මපාලතුමාට පින්දිදී වැඳ ඉන්නවා වගේම එතුමාට ගරු කරනම නම් හොඳට ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගන්න. හොඳට කෙනෙක් කැමති නම් ජපන් වගේ භාෂාවක් ඉගෙන ගන්න. වෙන ජාත්‍යන්තර භාෂා ඉගෙන ගන්න. මොකද හේතුව අපිට ලෝකයේ ඇත්ත
ඇත්තටම බලගත්තු තත්වයකට අපේ ජාතිය ඔසවා තබන්න ඕන නම් අපි ජාත්‍යන්තර භාෂා අපේ ආදරණීය මව්බස හොඳට ඉගෙන ගන්න ඕන. හොඳට ඉගෙන ගන්න ඕන. හැබැයි අපි තාම හොඳින් අපේ ජාත්‍යන්තර භාෂාවන් පිළිබඳව ඥානය දැනුම දියුණු කර ගන්න ඕන. දැන් බලන්න මම අවුරුදු 41යි. ඕගොල්ලෝ පොඩි කාලේ ඉස්කෝලේ යනවා වගේ වතුර බෝතලෙත් තරම් ඉස්කෝලේ යන උදේ. එයි මම දන්නවා මම අවුරුදු 2ක් ජපන් භාෂාව ඉගෙන ගත්තොත් මට කොච්චර දෙයක් අපේ රට වෙනුවෙන් කරලා දෙන්න පුළුවන්ද කියලා. ඒකට මම ඒ කැපවීම කරනවා. අවුරුදු 41 දී වුණත් මම අදිෂ්ඨානෙන් උදේ 5ට නැගිටලා වචන පාඩම් කරන්න. මේ ජපන් භාෂාවේ හෝඩි හිරගනා හෝඩිය කතකනා හෝඩිය කියලා හෝඩි දෙකයි. එක හෝඩි එක අකුරු 106ක් විතර තියෙනවා. හෝඩි දෙකයි කන්ජි අක්ෂර චීන අකුරු කන්ජි කියලා මෙහි කියන්නේ. ඒ අක්ෂර තාම අමාරු. සමහර එක අකුරකට ඉරි කෑලි විතරක් මතක තියාගන්න ඕන 20 25 ඒ වගේ ලොකු කන්ජි අක්ෂර තියෙනවා. ව්‍යාකරණ හැමදේම අලුතින් ඉගෙන ගන්න. එයයි මම දන්න දේ තමයි අපිට හොඳට ජාත්‍යන්තර භාෂාවක් හසුරවන්න පුළුවන් නම් අපේ රට වෙනුවෙන් ගොඩක් දේවල් අපිට කරන්න පුළුවන්. ඒ මිනිස්සුන්ට දෙයක් අපිට කරලා දෙන්න. මම අවබෝධ කරගෙන තියෙන ධර්ම කරුණ මගේ බුදුහාමුදුරුවන්ගේ දේශනා තේරවාදී ධර්මය මට මේ රටට කියලා දෙන්න පසුබිමක් හැදේ. මම භාෂාව ඉගෙන ගත්තා. මම අපේ දරුවන්ට යෝජනා කරනවා. ඔයගොල්ලෝ ඉංග්‍රීසි භාෂාව හොඳට ප්‍රගුණ කරගන්න. අනගාരിക ධර්මපාලතුමා ගැන ආඩම්බර වෙන ගමන් අගය කරලා උඩ පැනලා කතා කරන ගමන් අනගාരിക ධර්මපාලතුමාට අවුරුදු 16 දී ඇමරිකානුවෙකුගේ දේශනා සිංහලෙන් පරිවර්තනය කරලා කියන්ට තරම් භාෂා කුසලතාවයක් තිබුණා නම් අපිත් එවැනි අධිෂ්ඨානයකින් එතුමා ගිය මග යනවා හොඳට ඉංග්‍රීසි භාෂාව ඇතුළු ජාත්‍යන්තර භාෂාවන් ඉගෙන ගන්නවා කියන අධිෂ්ඨානය අපේ දරුවෝ ඇති කර ගන්න ඕන. එතුමාට පින් දෙන ගමන් මේවා කර ගන්න ළමයි. මොකද පින් දීමෙන් විතරක් මතක තියාගන්න මේ ප්‍රශ්න වලට උත්තර හම්බෙන්නේ නැහැ. එතුමාට කළ ගුණ සැලකුවා වෙන්නේත් නැහැ. එතුමාට අපි පින් දෙන්න ඕන. එතුමාට අපි පින් දුන්නේ නැතත් එතුමා හොඳට පින් කරගෙන තමයි භවය නිමා කළේ. මේ භවය එතුමාගේ ධර්මපාලතුමා ලෙස උප්පත්තිය ලැබපු භවය සිරි දේවමිත්ත හාමුදුරුවෝ ලෙස නිමා කරපු භවය හොඳට පින් කුසල් කරගෙන නිමා කළේ. අපි පින් නුදුන්නත් එතුමාට පින් ඇති. අපි එතුමාට කෘතවේදී වෙන්න. කළගුණ සලකන්න. අපි හොඳට ඉගෙන ගන්න ඕන. හොඳට ඉගෙන ගත්තොත් තමයි අපිට අර එතුමාට තිබිච්ච ශක්තිමත් ආර්ථික පදනම අපේ ගිහි දරුවන්ට අනාගතේ තරුණ තරුණියෝ විදියට වැඩිහිටියෝ විදියට ඒ ආර්ථික පදනම හදා ගන්න පුළුවන්. මතක තියාගන්න ළමයි යම් කිසි කෙනෙකුට ආර්ථිකමය ශක්තියක් නැතිනම් එයාට රට වෙනුවෙන් නෙමෙයි එයා වෙනුවෙන්වත් දෙයක් කරගන්න බෑ. ඒ හින්දා සල්ලි හම්බ කරන්න ඕන. හැබැයි සල්ලි හම්බ කරන්න ඕන අපේ බෞද්ධයෝ විදියට සම්මා ආජීවය මත පිහිටලා. සොරාවට සූදුවට යන්නේ නැතුව, මත්ද්‍රව්‍ය මත් වතුර විකුණන්නේ නැතුව, ගණිකමඩම් පවත්වන්නේ නැතුව, හොරකම් කරන්නේ නැතුව, අල්ලස් දූෂණ ගන්න කරන්නේ නැතුව, වංච කරන්නේ නැතුව, ඒ වගේ පෞකාර වැඩ නොකර උත්තාන විරියාදී ගත උත්සාහයෙන් සහ වීරයෙන් බාහා බල පරිචිත අතපය වෙහෙසවල සේදා වක්කිත්තා දහඩිය වගුරුවල ධම්මිකා ධම්මලද්දා නිත්‍යානුකූලව ධර්මානුකූලව අපි පොහොසත් වෙන්න ඕන. දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන්
බුදුදහම ඉතින් කියන්නේ ඔක්කොම අතාරින්න. අපි සල්ලි හම්බ කරන්න ඔය වගේ දේවල් වලට නැහෙන්න කියලා බුද්ධ ආගම කියලා තියෙද? ඔව්. බුද්ධ ආගමේ කියලා තියෙනවා. අංගුත්තර නිකායේ දසක නිපාතේ වඩ්ඩී සූත්‍රය. එහි කියනවා කෙත්ත වත්තුහි වඩ්ඩති. ඉඩකඩම් වැඩි කරගන්න ඕන. ධන ධඤ්ඤේහි වඩ්ඩති. ධනය සහ ධාන්‍ය වැඩි කරගන්න ඕන. පුත්ත ධාරේහි වඩ්ඩති. දරුවෝ වැඩි කරගන්නත් ඕන. දාස කම්මකර පෝරිස ජනේහි වඩ්ඩති. දැසිදස් කම්කරුවෝ ඉන්න සේවකයෝ ඉන්න ආයතනයක ව්‍යාපාරයක උරුමකාරයෙක් වෙන්න ඕන. ගේදර තුලත් සේවකයෝ ඉන්න මට්ටමට Taman දියුණු වෙන්න ඕන. ඊළඟට ගව මහීසාදීහි වඩ්ඩති. ඒ කාලේ හැටියට නම් අශ්වයෝ ගවයෝ වගේ ව්‍යාපාරික කටයුතු වලට උපකාරවත් වෙච්ච ප්‍රවාහණයට උපකාරවත් වෙච්ච සම්පත තියෙන්න ඕන. අදන ඥාන වාහන තියෙන්න ඕන. ඉතින් බුදුහාමුදුරෝ දේශනා කළා තියෙනවා. ඉතින් බෞද්ධයන්ට එහෙම දැහැමිව පොහොසත් වෙන්න බුදුදහමේ උගන්වලා තියෙන බව හොඳට අවබෝධ කරගත්තු අනගාരിക ධර්මපාලතුමා මොකද කරේ? පළවෙනි වතාවට ලාංකීය සමාජයට මේ නවෝත්පාදන ක්‍රියාවලියකට ලාංකීය සමාජය යොමු කරන්නට එතුමා තමයි මැදිහත් උනේ. පොඩි කාලේ අපි පුංචි කාලේ තිබුණා අලියා ගිනි පෙට්ටි කියලා. අලියෝ දෙන්නෙක් ඉන්නවා ලී කෝටු කෑල්ලේ ඒ ගිනි කූර. නේ? ඔය ඒ කර්මාන්තය ඇතුළු තව බොහෝ කර්මාන්ත ශාලා ලංකාවේ ඇතිකරන්ට මැදිහත් උනේ කවුද? ශ්‍රීමත් අනගාരിക ධර්මපාලතුමා. එතුමා මේ ජපානයට ශ්‍රී ලාංකික තරුණ තරුණියෝ අරගෙන ආවා. අරගෙන ඇවිල්ලා අධ්‍යාපනය ලබා දුන්නා. මේ රටේ තියෙන තාක්ෂණය ඒ නවෝත්පාදන ආර්ථිකයට අවශ්‍ය කරන දැනුම කුසලතා පිළිබඳ පුහුණුව ලබා ගන්නට එතුමට හම්බ වෙච්ච ජපානයේ හම්බ වෙච්ච සම්බන්ධකම් පාවිච්චි කළ එහෙම පිරිසක් හැදුවා. ඒ පිරිස තමයි ලංකාවේ ව්‍යාපාර ආරම්භ කළේ. අලියා ගිනි පෙට්ටි සමාගම වැනි ඒ දේශීය ව්‍යාපාර ගොඩනැගුණේ අනගාരിക ධර්මපාලතුමා තේරුම් ගත්තා අපිට ජාතියක් විදියට දියුණු වෙන්න ඕන නම් නූතන තාක්ෂණයේ උරුමකාරයෝ බවට අපි පත් වෙන්න ඕන කියලා. නූතන තාක්ෂණික ඥානය අපි ගන්න ඕනේ කියලා. පුදුම මොලයක් තිබිච්ච මිනිස්සෙක්. පුදුම දුර දැකපු කෙනෙක්. පුදුම දුර දැකපු කෙනෙක්. පුදුම විදියට දේවල් පුළුල්ව අනාගතේ අපිට රැකෙන්න ඕන නම් මොනවද කළ යුත්තේ අපේ මිනිස්සු ලව්ව කරවිය යුත්තේ කියලා හොඳටම තේරුම් ගත්ත උත්මේ කනගාരിക ධර්මපාලතුමා. ඒකනේ එතුමා මේ වගේ රටවල් වලට ගෙනල්ලා Tamanට හම්බ වෙච්ච සම්බන්ධකම් වලින් ඒ වගේ ඥානය ලබා ගන්නට පිරිසක් පුහුණු කරගත්තා. බලන්ට ලංකාව ගොඩනගන්නට එතුමට තිබිච්ච සැලැස්ම එතුමට තිබිච්ච දර්ශනය ඒවා කොච්චර දුර දක්නා සුළුද? එඳා බුද්ධිමත් වෙන්න. සැබෑ දේශප්‍රේමියෝ කියන්නේ සැබෑ ජාතික නායකයෝ කියන්නේ Facebook වීරයින්ට නෙමෙයි. ඒගොල්ලොන්ට නෙමෙයි YouTube වීරයින්ට නෙමෙයි. මතක තියාගන්න. නියම නවීන ලෝකය තුල දැනුම ඇති කරගත්ත කුසලතා පරිපූර්ණ බවට අවශ්‍ය කරන හැකියාවන් දියුණු කරගත්තු ජාතියක් බවට අපි පත් වෙන්න ඕනි. එහෙම නැතුව කවදාවත් අපිට රටක් විදියට ජාතියක් විදියට ඉස්සරහට යන්න බෑ. ඉස්සරහට යන්න බෑ. අපේ දූලා පුතාලා ඉගෙන ගන්න දරුවෝ අනගාരിക ධර්මපාලතුමාගෙන් ආදර්ශ ගන්නව නම් තේරුම් ගන්න. එතුමා පෙන්නපු පාරවල් භාෂාවේ ප්‍රගුණ හොඳ හැකියාවන් සහිත වෙන්න. නූතන තාක්ෂණයේ හොඳ ඥානයක් සහිත අය වෙන්න. එතුමාගේ දර්ශනයේ සමස්තය දිහා බලනකොට අපිට ගන්න තියෙන දේවල් ඒවා. ඉතින් මේවා කරන්න ඉතින් කම්මැලි නැති වෙන්න ඕනනේ.
උට්ටාන වීරය කියන එක බිඳවට ගන්න බෑ. ධර්මපාලතුමාට තිබිච්ච උත්සාහය. එතුමා මාවරලේ අපේ ගමේ ඉඳලා සමහර වෙලාවට අනුරාධපුරයට එතුමා යනවා අර එතුමාගේ රථේ නැගලා දේශනෙට යනකොට ඉන්නේ 5-6 දෙනයි. එතනත් ඉන්නේ ධර්මපාලතුමාට විරුද්ධව තොරතුරු එක්කහු කරන්ට ආපු ඔත්තුකාරයෝ. ඒ ධර්මපාලතුමා මාවරලේ ඉඳලා අනුරාධපුරයට ගිහිල්ලා 5 දෙනාට තමන්ගේ අරමුණ වෙනුවෙන් කතා කරනවා. ඒ උත්සාහය, ඒ වීරිය තිබිච්චනේ. කී සැරයක් උණ රෝගවලින් පීඩා විඳිනවද දඹදිව ඉන්දියාවේ? රෝහල් වලට වෙලා දුක් විඳිනවා. හැබැයි අරමුණ අතාරින්නේ නැහැ. පුදුම අදිෂ්ඨානයකින් වීරයකින් තමන් හිතට ගත්තු දේ තමන් කොහොම හරි කරලා ඉවර කරනවා කියන එක අවලාද මැදින් නින්දා පහස මැදින් නේ. ඔය අද ප්‍රකට පත්තර කන්තෝරු සමහර නම් මම කියන්ට සතුටු නෑ. ඔවයි ධර්මපාලතුමාගේ චරිතය ඝාතනය කළ කැලෑපත්තර තමයි ගහලා තියෙන්නේ කාලේ. ධර්මපාලතුමා හොරෙක් ලෙස නරක කෙනෙක් ලෙස කොච්චර හංවඩු ගහලා කැලෑපත්තර ගැහුවත් එයි ඒ ව්‍යාපාරවල බලවතුන් බය වුණා. අනගාരിക ධර්මපාලතුමා රට ගොඩනගන සැලැස්ම අනුව ගියොත් සුද්දා නැති කාලෙක රටේ අගමැති වෙයි කියලා. රටේ ප්‍රධානියා වෙයි කියලා බය වුණා. ධර්මපාලතුමාට හානි කරන්න සුද්දට සිංහලයෝයි ඔක්කොම උදව් කරා. ඒක තමයි යථාර්ථය. කොහොඳට දැනගෙන ඉන්න. අපේ ඉතිහාසෙ මොකක්ද උනේ කියලා. ඔය ගොඩක් අලුත් පරම්පරාවේ ළමයි ඉතිහාසෙ කියවන්නේ නැති නිසා ඒගොල්ලෝ මේ කාරණා කොහොම පොඩ්ඩයි දන්නේ. ඉතිහාසෙ කියවන්න ඕන. ඉතිහාසෙ කියවන්න ඕන දර්ශනයක් ඇතුව. එතකොට ඒ ඉතිහාසයෙන් අපිට පාඩම් ඉගෙන ගන්න පුළුවන්. එතකොට අපි ඉතිහාසෙ වහලෙක් වෙන්නෙත් නැහැ. හැබැයි අපි ඉතිහාසයට ගරු කරනවා සහ ඉතිහාසයෙන් පාඩම් ඉගෙන ගන්න. මම ඉතිහාසෙ කියවන්නේ නැහැ. මම ඉතිහාසෙ කියවනවා. රාජ්‍යවරු ගැන වෙනත් ජාතික වීරයෝ ගැන ඒගොල්ලෝ ගැන කියවන එක යුගයක පිස්සු ඇතිලා වගේ කියුවා ඒගොල්ලෝ ගැන උමුතු වෙලා වගේ කියුවා අදත් කියවන හැබැයි අද කියවන්නේ ඒගොල්ලොන්ගේ ඉතිහාසයේ ඒගොල්ලොන්ගේ කතා වලින් ඒගොල්ලොන්ගේ ජීවන අත්දැකීම් වලින් මොනවද මට සහ මම ඉපදිච්ච රටට යම් කිසි දෙයක් ලබා දෙන්න පුළුවන් නම් අන්න ඒකට තමයි දැක්මක් ඇතුව ඒ ඉතිහාසය කියවීම තමයි දැන් මම කරමින් ඉන්නේ. මම ඔබට යෝජනා කරන ඉතිහාසය කියවන්න. ඉතිහාසය ඉගෙන ගන්න. මේවා වහලා දැම්මා මකලා දැම්මා කියලා වැඩක් නැහැ. ඒ වයින් පාඩම් ගන්න ඕන. පාඩම් ඉගෙන ගන්න. මේ රටේ මිනිස්සු හැම දෙයකින්ම පාඩම් ඉගෙන ගන්න. මම මගේ ඉස්කෝලේදී කිව්වා මගේ ජපාන් සෙන්සෙට ඕගොල්ලෝ නිදහස් ඇමරිකානුවෝ දෙන්න සූදානම් නැතුව ඉඳිද්දී අපේ හිටපු ජනාධිපති ජයවර්ධන මහත්මයා ඇමතිතුමෙක් කාලේ ඇමරිකාවේ තිබිච්ච සෑන් ෆ්‍රැන්සිස්කෝ සමුළුවේදී මගේ මතක විදිහට සෑන් ෆ්‍රැන්සිස්කෝ සමුළුව ඒ සමුළුවේදී මේ වගේ බුදුහාමුදුරුවෝ දේශනා කරපු ගාථාවක් කිව්වා නහි වේරේන වේරාණී මේ වෛර කරන්න එපා වෛරෙන් වෛරය සංසිඳෙන්නේ නැහැ ඔය ගාථාව කිව්වා. ඒක අහන් හිටපු ඒ සභාවේ අය ජපානයට නිදහස ස්වාධීනව කටයුතු කරන්න අපි සමාව දෙන්න ඕන කියන තැනටපත් වුණා. හැබැයි කතාවේදී ජපානයේ අය ජපන්නෝ අපේ රටටත් බෝම්බ හෙලපු බවත් අපේ රටටත් හානි කරපු බවත් අපේ රටෙත් මිනිස්සු මරපු බවත් ජපන් අය බෝම්බ හෙලලා ඒක මතක් කරලා අපි ජපානෙට කිසිම කොන්දේසියක් නැතුව අපි සමාව දෙනවා ඔබලත් සමාව දෙන්න කියලා කරපු ඉල්ලීම හින්දා ජපානෙට සමාව හම්බුණා. හැබැයි මම සෙන්සර්ට කිව්වා ඔබතුමියලගේ මුතුන් මිත්තෝ අපේ රටටත් බෝම්බ දාලා තියෙනවා. ඒ සෙන්සේ මෙහෙම ඔළුව නැමුවා. ඔළුව නමලා කිව්වා
ගොමෙන් නසයි. වැගෑපත්ත සමාවිල්ලුවා. අදටත් ඒගොල්ලෝ ඉතිහාසයෙන් පාඩම් ඉගෙන ගන්නවා. වැරද්ද වැරදි කියලා පිළිගන්නවා. ඒකයි ගොමෙන් නසයි කිව්වේ. සාමාන්‍යයෙන් කියන්නේ සුමිවසෙන් කියලානේ. නමුත් එතෙන්දී ටිකක් තදින් වැගෑපත්ත සමාවිල්ල ගොමෙන් නසයි කියලා. ඒ හැංගීමනේ. ඒගොල්ලෝ ඉතිහාසයේ ඒගොල්ලොන්ගේ වෙච්ච වැරද්දෙන් පාඩමක් ඉගෙනගෙන. ඒගොල්ලෝ අතින් වැරදි වෙච්ච බව ඉතිහාසය ඒගොල්ලෝ පිළිගන්නවා. පාඩම් ඉගෙන ගන්නවා. අපි පාඩම් ඉගෙන ගන්නවත් සමහරු කියන ඉතිහාස ඉගෙන ගන්න ඕනේ. සමහරු ඉතිහාසයේ තිබිච්ච ඔක්කොම දේවල් ටික අද කරන්න යනවා. සමහරු ඉතිහාස කතා ටික අරන් මිනිස්සුන්ගේ හැඟීම් අවුස්සලා තමන්ගේ පටු අරමුණු ටික ඉෂ්ට කර ගන්නවා. අපේ රට වැටිලා තියෙන්නේ මහා ඛේදවාචකයකට. ඒ හින්දා අපේ දූල පුතාලවත් මම යෝජනා කරනවා හරි ප්‍රඥාවක් ඇතුව වැඩ කරන සැබෑම ශ්‍රීමත් අනගාരിക ධර්මපාලතුමා ගිය මග යන අලුත් නවීන සිතුවිලි තියෙන ඒ වගේම රටට ආදරය කරන තමන්ගේ ජාතික අනන්‍යතාවයන් ආගමික උරුමයන් ඒ පිළිබඳව අභිමානයෙන් ඒව ආරක්ෂා කරන ඒත් කිසිසේත්ම කාටවත් ඊර්ෂ්‍යාවෙන් ක්‍රෝධෙන් වෛරෙන් කිසිම ජාතියකට හිංසා පීඩා කරන්නේ නැති අය බවට අපි පත් වෙන්න ඕනේ. අපිට පුළුවන් වෙන්න ඕනේ අපි සාර්ථක වෙලා අපේ ජාතිය දියුණු කරන්න. අපි සාර්ථක වෙලා. අපි අසාර්ථකව ඉඳන් කතා පැවැත්වුවට අපේ ජාතිය කොහෙද දියුණු වෙන්නේ? හිටි ගමන් රැල්ලක් එනවා 3 wheel වලයි බයිසිකල් වලයි කාර් වෑන් හැම එකේම බෝඩ් ගහගෙන යනවා. අපි අරයාලා මෙයාලා කියන්නේ අන්තිමට පුස්ස බින්ද වගේ තමයි. ඒ වගේ බොරු රැලි වලින් අපේ රට ආරක්ෂා කරන්න බැරි බව අපේ ජාතියට යහපතක් කරන්න බැරි බව අපේ ළමයි තේරුම් ගන්න ඕන. ඕගොල්ලොන්ට අනගාരിക ධර්මපාලතුමා වගේ රටට යහපතක් කරන්න ඕන නම් රටට ප්‍රයෝජනවත් මිනිසෙක් වෙන්න ඕන නම් ඇත්තටම අනගාരിക ධර්මපාලතුමා වගේ ආදර්ශයක් සහිත මිනිසෙක් වෙන්න ඕන නම් මම යෝජනා කරන එක උට්ටාන වීරිය තියාගන්න. 2 විනය තියාගන්න. නොකරන දේවල් සහ කරන දේවල් ගැන අවබෝධකින් යුක්තව ඇති කරගත්තු ප්‍රතිපත්තියක් තියෙනවා විනය. ඊළඟට හොඳට භාෂා දැනුම ඇතුළු නූතන නවීන දැනුම ඒ වගේම පුරාණ ඉතිහාසය ධර්ම ශාස්ත්‍ර පිළිබඳව දැනුම ඒ දැනුම ලබා ගන්න. ඊළඟට ස්කිල්ස් දියුණු කරන්න. හොඳ කුසලතා පරිපූර්ණ කෙනෙක් වෙන්න. හැකියාවන් තියෙන මිනිසෙක් වෙන්න. ඊළඟට බෞද්ධයෙක් විදියට අවංකව තුනුරුවන් සරණ ගියපු කෙනෙක් වෙන්න. අවංකව වචනවලට නෙමෙයි අවංකව තුන් සරණ ගියපු කෙනෙක් වෙන්න. ඒ වගේම පිරිහෙන දේවල් වලින් නිදහස් වෙන්න. ධර්මපාලතුමා නිතරම මිනිස්සුන්ට කිව්වේ මත්ද්‍රව්‍ය පාවිච්චි කරන්න එපා, මත් වතුර පාවිච්චි කරන්න එපා. අද අපේ ළමයි කොච්චරනම් මොන තරම්නම් මත්ද්‍රව්‍ය වල ගොදුරු වෙලාද? ගංජා උරන්න, කුඩු බොන්න, අයිස් වලට, තව විස සහිත මත්ද්‍රව්‍ය වලට, අරක්කු බියර් ඇතුළු තව බොහෝ දෙයට අපේ දරුවෝ ගොදුරු වෙලා. ඕගොල්ලෝ තේරුම් ගන්න ළමයි. ඕගොල්ලෝ එවැනි තත්යකට ඇද වැටුණොත් ඕගොල්ලෝ දන්නේවත් නැතුව ඕගොල්ලෝ ආදරය කරන රට තුලම ඕගොල්ලෝ වහල්ලු භාවයට පත් වේ. කාගේවත් වැරදකට නෙමෙයි. ඕගොල්ලෝන්ගේ ජීවන ක්‍රමය විසින් ඕගොල්ලෝ දුගිය කරાવી, දිලින්දු කරાવી. ඕගොල්ලෝ කිසියම් රටකට හෝ ජාතියකට වහල්ලු වෙන දවස වැඩි ඈතක නෙමෙයි මේ යන විදියට කියොත්. ඒ නිසා අපිට ආත්ම ගෞරවයක් ඇතුව ජීවත් වෙන්න ඕන නම් අපි චරිතවත්ව මත්ද්‍රව්‍යෙන්, මත් වතුරෙන්, දුම් වැටි වලින් අයින් වෙලා අපි කායිකවත් හොඳට නිරෝගීකම තියෙන, ආර්ථිකයෙන්ුත් හොඳට බලවත් අය ලෙස
කටයුතු කරන්නට ඕන. එතෙන්ට අපි පත් වෙන්න ඕන. එතෙන්ට අපේ දරුවන්ට එන්න පුළුවන්. ඕගොල්ලන්ට ශක්තිය තියෙනවා. අනගාരിക ධර්මපාලතුමා හදපු ඉස්කෝලේ ඉන්න ළමයින්ට ඒ හැඟීම වඩා වැඩිපුර ගන්න පුළුවන්. අනිත් අයට ආදර්ශයක් දෙන්න පුළුවන්. එහෙනම් එතෙන්ට එන්න ඕන අපේ දරුවෝ. එතෙන්ට අපේ දරුවන්ගේ හිත් දියුණු වෙන්න ඕන. ඒ නිසා ඉතින් අද දවසේ පැයක පමණ වෙලාවක් ඔබ ශ්‍රීමත් අනගාരിക ධර්මපාලතුමාගේ 157 වන ජන්මදිනය නිමිති කරගෙන එතුමා විසින් හදපු පාසල 1898 දී එතුමාගේ ධනයෙන් හදපු එතුමාගේ ආදරණීය මව්පියන් සිහි කරලා හදපු ප්‍රධාන විද්‍යාලය ඒ විද්‍යාලය වෙනුවෙන් කරන කළගුණ සැලකීමේ උතුම් පින්කම අද සිද්ධ කළේ එහි දරුවෝ විදියට, එහි විදුහල්පතිතුමා විදියට, එහි ගුරුතුමන්ලා ගුරුතුමීලා විදියට, ඒ විද්‍යාලය ඉගෙන ගන්න දරුවන්ගේ ආදරණීය අම්මා තාත්තා විදියට, ආදි ශිෂ්‍ය ශිෂ්‍යාවෝ විදියට විතරක් නෙමෙයි අනගාരിക ධර්මපාල පදනම විදියටත් උතුම් පින්කමක් සිද්ධ කළේ. මේ ගුණ සැමරුම මේ විදියට හරි සිද්ධ කරලා විශේෂයෙන්ම ඍජු ආර්ය ළමා රෝහලේ දරුවන්ට කරන උපකාරයම අගය කරනවා, ප්‍රශංසා කරනවා. මොකද පුංචි දරුවෝ මේ ව්‍යසනයෙන් කොහොම හරි බේර ගන්නට ඕන, වැඩිහිටියෝ බේර ගන්නවා වගේම දරුවෝ අත්ත වශයෙන්ම කිව්වොත් මේ ලෝකෙට කිසිම නරකක් කරලා නැති ඒ දරුවන්ගේ ජීවිතවලට අපි පුළුවන් තරම් උදව් කරන්න ඕන. පුළුවන් තරම් වැඩිහිටියන්ගේ නම් නොසලකිල්ල හින්දා මේ වසංගතේ ගොඩක් ගොදුරු බවට පත් වෙන්නේ. හැබැයි ළමයි නොදන්න කම හින්දා ඉන්සයිල් අපි ළමයින්ට විශේෂ අවධානයක් යොමු කරලා මේ වසංගතයට ගොදුරු වෙලා ඉන්න දරුවන්ට කරන උපකාරයත් මා හදවතින්ම අගය කරමින් අද දවසේ ඊටාම ශ්‍රද්ධාවෙන් අපේ හතක විජිත ස්වාමීන්ද්‍රයාණන් වහන්සේගේ මඟ පෙන්වීම සම්බන්ධීකරණය ඇතු අපිත් සම්බන්ධ කරගෙන ගරු විදුහල්පතිතුමන්, ආචාර්ය මණ්ඩලය, දුවදරුවෝ, ආදි ශිෂ්‍යයින්, දෙමව්පියන්, අනගාരിക ධර්මපාල පදනමේ පින්වත් පිරිස අද 157 වන ධර්මපාලතුමාගේ උපන්දිනය සිහි කරගෙන මේ උතුම් පින් කටයුත්ත සිද්ධ කළා. ඉතින් මේ දේශනාවේදී මම ගොඩාක් ධර්මපාලතුමාගේ ජීවිතය ඇසුරින් තමයි කරුණු කියලා දුන්නේ. මේ කරුණු හිතට ගන්න. රැස් කරගත්ත සියලුම පින් කුසල් දන් පූජා කිරීමෙන්, ඒ පරිත්‍යාග සිද්ධ කිරීමෙන්, ධර්මයේ ශ්‍රවණය කිරීමෙන් රැස් කරගත්ත සියලුම පින් කුසල් අපි ශ්‍රීමත් අනගාരിക ධර්මපාලතුමාට ශ්‍රී දේවමිත්ත ස්වාමීන්ද්‍රයාණන් වහන්සේට අනුමෝදනා කරමු. එතුමන් උපදින හැම භවයකම සුවපත් වෙත්වා, සැපවත් වෙත්වා. ඉක්මන් භවයකදී ප්‍රාර්ථනීය කරන බෝධියකින් උතුම් අමා මහ නිවනම අවබෝධ කර ගනිත්වා කියන සිත ඇති කරගෙන අපි පින් අනුමෝදන් කිරීම සිද්ධ කරමු. ඉදම්මේ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඒ වගේම දෙවියනුත් පින් අත්කර ගනිත්වා. දෙවියන්ගේ ආශිර්වාදය, ආරක්ෂාව, බැල්ම, ශක්තිය අතිපූජනීය අපේ හත්තක විජිත ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ, ඒ වගේම මෝදනා විහාරස්ථානයේ අපේ අතිපූජනීය අපේ සහෝදර විමල රතන ස්වාමින් වහන්සේ ඇතුළු සියලුම ස්වාමින් වහන්සේලාටත්, ඒ වගේම ගරු විදුහල්පතිතුමන්, දරුවෝ, ආචාර්ය මණ්ඩලය, මව් දෙමව්පියන්, ධර්මපාල පදනමේ පිරිස ඇතුළු සියලු දෙනාටත්, අපේ ලංකා ද්වීපයටත්, සියලුම ජනතාවටත්, ලෝකවාසීන්ටත් සියලු දෙවියන්ගේ ආශිර්වාද ලැබේවා. වසංගත තත්ත්වයේ දුරු වේවා. නිදුක් බව, නිරෝගී බව, සුවපත් බව ලැබේවා. සියලුම දෙවියෝද මේ පින්බෙලෙන් නිවන් දකිත්වා කියන සිත ඇති කරගෙන දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු මම් පරන්ති. අවසාන වශයෙන් ශ්‍රීමත් අනගාരിക ධර්මපාල ශ්‍රීමතානන්ට එතුමන් මෙලොවට බිහි කරපු ආදරණීය හේවා විතාරණ පියාණන්ට මෞතුමිය ඇතුළු කොට ඒ පවුල්වල සියලු දෙනාටත්, රට වෙනුවෙන් දිවිපිදූ රණවිරුවන්ටත්,
ඒ වගේම මේ වසංගතය නිසා මියගිය ලංකාවාසී ලෝකවාසී සියලු දෙනාටත් දෙවියන්ටත් ඔබ අප හැම දෙනාටමත් මේ පින කුසලය නිවන පිණිසම පාරමී වේවා. සාදු සාදු සාදු. අභිවාදන සීලස්ස නිච්ඡං උද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේව චතෝ නිබ්බාන සම්පatti හිමිනාතේ සමිජ්ජතු. හැම දිනාටම තුනුරුවන් සරණින් යහපතක්ම උදා වේවා.